සුබ උදෑසනක්. මම වෛද්‍ය පී හේවාගමගේ කැඳවුම්කරු රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ මම හිතන්නේ අපි අද දවස ආරම්භ වෙන්නේ ඉතාමත් ඵලදායී වැඩදායී කටයුත්තක් සඳහා රාජ්‍ය ආයුර්වේද සේවාව මේ වෙන විට හුදකලා වෙමින් පවතින තත්ත්වයක් තියෙනවා. වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද මේ සියල්ලම අද වෙනකොට ක්‍රමක්‍රමයෙන් නැති වෙමින් අවශ්‍යතාවයේ ජනතාවගේ අවශ්‍යතාවයේ ඉටු නොවන තත්යකට පත් වෙමින් තියෙනවා. මේ මොහොතක අපි බලාපොරොත්තු වුණා අපේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා ක්ෂේත්‍රයේ කටයුතු වඩාත් පුළුල් තලයකින් ඉදිරියට ගෙන යාම සඳහා අපි අලුත් සංවිධානයක් ආරම්භ කරමින් ඊට විවිධ ආයුර්වේද සේවාව තුළ විවිධ තියෙන වෘත්තීය සමිති සංවිධාන දායක කරගෙන පුළුල් පෙරමුණක් ඇටියට පුළුල් සංවිධානයක් ඇටියට ඉදිරියට ගෙන යන්න. මම හිතන්නේ අපි මේ කාරණාවේදී මේ අවස්ථාවට සහභාගී වුණා රජයේ ආයුර්වේද වෛද්‍යනාරීන්ගේ සංගමය, ඒ වගේම රජයේ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඒ වගේම පශ්චාත් උපාධි රජයේ ආයුර්වේද වෛද්‍යනාරීන්ගේ සංගමය, ඒ වගේම ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය පරිපාලන සේවා සංගමය. මේ සියලුම සංගම් ඒකාබද්ධව තමයි මේ සංවිධානය ගොඩනැගෙන්නේ. මේ ගොඩනැගෙන සංවිධානයේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ ආයුර්වේද සෞඛ්‍ය සේවාව තුළ ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ අපි ඇත්තටම 1961 පනතෙන් නිර්මාණය වුණු සංවිධාන රටාවක් තමයි තියෙන්නේ. මේක ඊටාම බොහොම සරල බලය බෙදීමක් නැති ඒකමිතික සංවිධානයක් බවට පත් වෙලා තියෙන්නේ. මේක ආයුර්වේද කොමසාරිස්වරයෙක් යටතේ විතරයි පරිපාලනය වෙන්නේ. මේක ප්‍රමාණවත් නැහැ. අද දවසේ වර්තමානයේ රටේ පවතින සෞඛ්‍ය සේවාව ආයුර්වේද සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්න. ඒ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සංවිධාන ව්‍යුහය වහාම ස්ථාපිත කරන්න ඕන. ඒ ක්‍රියාවලිය මෙතෙක් පරිපාලනයවත් දේශපාලන අධිකාරියවත් ඉටු කිරීමට මැදිහත් වෙලා නැහැ. ඒක පිළිබඳව අපිට ගැටලු තියෙනවා. ඒක විසඳා ගැනීම තමයි ඒ කර්මුණක් වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම ඔබ සියලුම දෙනා දන්නවා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. මේ සේවා ව්‍යවස්ථාව 2000 අවුරුද්දේ ඉඳලා අපි විධිමත් පරිදි සංශෝධනය කරලා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ බඳවා ගැනීම, උසස් කිරීම, ඒ වගේම ජනතාවට පුළුල් සේවාවක් සැපයන සංවිධාන මේ තනතුරු ඇතුළත් කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කිරීම මේ ක්‍රියාවලිය මෙතෙක් ඉටු කිරීමට දේශීය වෛද්‍ය භාර අමාත්‍යාංශය පරිපාලනය කිසිවිටකත් උත්සාහ කරගෙන නැහැ. ඒ උත්සාහය තුළ මේක දිගින් දිගටම අකාර්යක්ෂම වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ ඔබ සියලුම දෙනා දන්නවා රජයේ ආයුර්වේද වෛද්‍යනාරීන් කියන්නේ තමන්ගේ මූලික වැටුපට විතරක් සීමා වෙලා වැටුප් ලබන පිරිසක්. ඔබ වර්තමානයේ වෙනකොට ඔයගොල්ලෝ දන්නෝ මේ සේවාව තුළ විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවේ තියෙන සියලුම නිලධාරීන්ට විශේෂ දීමනා ලබා දුන්නා, විශේෂ පහසුකම් සලසා දුන්නා. ඊට අමතරව ගත්තයින් පස්සේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පවා අවදානම් දීමනාව ආදී දීමනා ලබා දෙමින් ඔවුන් දිරිමත් කරමින් මේ කොවිඩ් මර්ධන ව්‍යාපාරය තුළට ගෙනල්ලා සක්‍රීය සේවාවක් ලබා ගත්තා. හැබැයි අපේ රජයේ ආයුර්වේද වෛද්‍යනාරීන්ට ඒ කිසිදු දීමනාවක් නොදී වහල් සේවාවක් බවට පත් කරමින් මේ සේවාව ඉස්සරහට ගෙන යන්න දේශපාලන අධිකාරියත් පරිපාලනයත් උත්සාහ කරමින් පවතිනවා. මේකට අපේ දැඩි විරෝධය මේ සංවිධානය හරහා ගොනු කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ අනිත් කාරණාව තමයි මේ රටේ 1100කට වැඩිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 324ක් ආවරණය කරමින් මේ රට තුල කටයුතු කරනවා. ඒ කණ්ඩායමට අවශ්‍ය පහසුකම් නැහැ. ඔවුන් කොවිඩ් වසංගතය හමුවේ ගෙදරින් ගෙදරට ගිහිල්ලා ඔවුන් නේවාසිකව නිරෝධායනය වෙච්ච ජනතාවට ඖෂධ බෙදෙනවා. කිසිම පහසුකමක් ලබා දීලා නැහැ. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ අයිතිවාසිකම ඔවුන්ට රාජකාරී කරගෙන යාම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කරලා නැහැ. මේ සියලුම දේ සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය පළ කරන අතර අපි සංවිධානයක් හැටියට මේවා ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන්න එකමුතු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ගත්තම ඔබතුමාලා දන්නෝ රටේ අත්‍යවශ්‍යතාවයක් තියෙනවා මේ වෛද්‍යවරුන්ගේ
සියලුම අත්දැකීම් තුළ විතරයි යම්කිසි සේවාවක් ගෙනියන්නේ. අපි ඒකින්ද රජය දැක්කා වයස 63 දක්වා දීර්ඝ කරා විශ්‍රාම වැටුප ලබා ගැනීමේ අයිතිය. ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම දේශීය වෛද්‍ය අංශයේ යටපත් කරලා දාලා තියෙනවා. ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට ඒ අවස්ථාව අහිමි කරලා තියෙනවා. පරිපාලනයේ ඒ පිළිබඳව අද වෙනකොටත් කිසිම අවධානයක් යොමු නොකර ඉන්නවා. මේ වෙන විට රට තුල ඉන්න හෙද නිලධාරීන්ට ඊට පස්සේ සාමාන්‍ය අනිකුත් සේවක කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට 63 දක්වා දීර්ඝ කරලා තියෙන විශ්‍රාම ලබා ගැනීමේ අවස්ථාව. නමුත් අපේ ආයුර්වේද සේවාව තුළ ඉන්න වෛද්‍යවරුන්ට ඒ අවස්ථාව ලබා දීලා නැහැ. මේකෙන් අපි දකින්නේ එකම සේවාවක යෙදෙන සම අයිතීන් තියෙන පිරිසකට කරන සැලකීමක් අසමානව සැලකීමක්. ඒකින්ද මේ අසමානත්වයේ වහම වළක්වන්න ඕන. ඒ සඳහා රජය පියවර ගන්න ඕන. ඒ සඳහා දේශීය වෛද්‍ය අංශේ භාර පරිපාලනය ආයුර්වේද දෙපාර්තමේන්තුව මේකට ක්‍රියාමාර්ග ගන්න ඕන. මේ සම්බන්ධයෙන් අපේ දැඩි විරෝධය පළ කරමින් අපි ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙමින් මේක ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරනවා. මේ සියලුම කාරණා එක්ක තමයි අපි අද දවසේ මේ සංවිධානය කරනවන්නේ. මේ සංවිධානය සඳහා සහභාගී වෙලා තියෙන සියලුම සංවිධාන ඉතාම ප්‍රබල සංවිධාන ආයුර්වේද සෞඛ්‍ය සේවාව තුළ තියෙන අපිට පුළුවන් මේ සේවාව හරහා මේ සම්පූර්ණ මේ සේවාව අකර්මණ්‍ය කරන්න අපි මේ වෘත්තීය සමිති සංවිධාන ටික කටයුතු නොකරොත් ඒකින්ද අපි රජයටත් ඒ වගේම පරිපාලනයටත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඇතුළු ඒ කණ්ඩායම් වලටත් අපි අනතුරු අඟවනවා. අපි අනිවාර්යයෙන්ම අපි මේ අපි කරන ඉල්ලීමට අපි මේ කරන බල කිරීමට ඇහුම්කන් දෙන්න නැත්නම් අපි නොබෝ කාලයක් යන ඉස්සෙල්ලා මේ වසංගත තත්ත්වයේ හමුවේ වුණත් අපිට අකමැත්තෙන් වුවත් වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසලා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට හිමි දීමනත් ඒ වගේම ආයුර්වේද සේවා ව්‍යවස්ථාවත් ඒ වගේම අපේ සංවිධාන ව්‍යුහයත් ඒ වගේම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාවත් විධිමත්ව ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි. මම වෛද්‍ය පී හේවාගමගේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු. මම මීළඟට ආරාධනා කරනවා අපේ මේ සංවිධානයට අනුබද්ධ සමස්ත පශ්චාත් උපාධි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් සභාපති වෛද්‍ය චමිල් කුලතිලක මහතාට පැහැදිලි කරන්න කියලා අදා. මම වෛද්‍ය චමල්ලාර් කුලතිලක පශ්චාත් උපාධි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමේ සභාපති මේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ විධායක සභිකයෙක්. මුලින්ම සියලු මාධ්‍ය ආයතන ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට පැමිණීම ගැන. එතකොට අපි මේ අවස්ථාව කියන්නේ රටක් විදිහට ලෝකයක් විදිහට ගත්තොත් ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. ඉතින් අපි මේ ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවේ ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ වෘත්තිකව විදිහට අපි කොහොමද මේ සේවාවේ මේ ගෝලීය වසංගත තත්ත්වයේ මර්ධනය සඳහා දායක වෙන්නේ කියන තත්ත්වය පැහැදිලි කරන්නත් එහිදී අපි මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ඒ වගේම රටේ ජනතාව දැනුවත් කිරීමත් ඒ වගේම මේ මුහුණ දෙන ගැටලු සඳහා පාලකයන්ගේ අවධානය යොමු කරලා මේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තමයි අපි අද මේ විදිහට සංවිධානය වුණේ වෘත්තීය සමිතිය ඒකාබද්ධ සංවිධානයක් විදිහට. ඉතින් අද ගත්තොත් මේ ගෝලීය වසංගත තත්ත්වය ඇතුලේ රටේ මේ වෙනකොට 3000කට අධික කොරෝනා ආසාදිතින් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වුණා පහුගිය සතිය වෙනකොට. ඒ වගේම දවසකට 200කට ඉහළ මරණ අනුපාතිකයක් වාර්තා වුණා පහුගිය සතිය තුල. නමුත් දැන් මේ වෙන විට ඒ සංඛ්‍යාව පිළිබඳ අපිට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. අපි ඒක පැහැදිලි කරන්නම් ඉදිරියේදී. ආයුර්වේද සෞඛ්‍ය සේවාව විදියට අපි කියුරටිව් සර්විස්, ප්‍රිවෙන්ටිව් සර්විස්. ඒ කියන්නේ රෝග මර්ධනයට සහ රෝග වැළැක්වීම සඳහා මැදිහත් වන සෞඛ්‍ය සේවාව. සෞඛ්‍ය සේවාවක තියෙන ප්‍රධාන මැදිහත් වීම මේ අංශ දෙකකින් සිද්ධ කරනවා. ඉතින් අපි ගත්තොත් ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ කියුරටිව් සර්විස් එක සම්බන්ධයෙන් ගත්තොත් රෝග මර්ධනය සඳහා අමාත්‍යාංශය ඇමතිවරයා මැදිහත් වෙලා කොරෝනා මර්ධනය සඳහා ජාතික ආයතන 50ක් කොරෝනා මර්ධන ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට තීන්දුව වුණා. නමුත් අපිට කියන්න ගණකාටු මේ පිළිබඳ තත්ත්වය අද වෙන විට ආයතන 16ක් පමණයි මේ ආයතන 50 තීන්දුව කරාට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ.
මොකද ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ සඳහා තමන්ගේ ආයතන සූදානම් කරලා තියෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩල පුහුණු කරලා තියෙනවා. මේ සියල්ල මේ විදියට සංවිධානය කරලා තිබුණත් ආයුර්වේද සෞඛ්‍ය වෘත්තිකයෝ විසින් පරිපාලනයේ තියෙන නොහැකියාව විසින් අද මේ ආයතන 16ක් පමණයි කොරෝනා මර්ධනය සඳහා දායක වෙමින් තියෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්න අද විවෘත කරලා තියෙන ආයතන 16ක් පමණයි. එතකොට මේ තත්ත්වය මෙහෙම වෙන්නේ රටේ ජනතාව ගෙවල් වල අද ප්‍රතිකාර නොමැතිව ගෙවල් වල මිය යන තත්ත්වයක් ඇතුලේ. ඉතින් අපි විශ්වාස කරන්නේ මේ සම්බන්ධයෙන් ආයුර්වේද සම්බන්ධ මෙහෙයවීම කරන පාලනය කරන අයට වගකීමක් තියෙනවා ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ මේ ආයතන 50 විවෘත කරන්න. මොකද මේ වෙනකොට වාට්ටු සම්පූර්ණ කරලා තියෙනවා. අද බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ තත්ත්වය සැලකුවොත් වාට්ටු දෙකක් ඇඳන් 100ක් ධාරිතාවෙන් සියලු පහසුකම් සහිතව සූදානම් කරලා තිබුණත් එකදු රෝගියෙක්වත් ඇතුළත් කරන්න මේ වෙනතෙක් කටයුතු කළා නැහැ. එතකොට අපි මේ දකින්නේ මේ ජාතික වැඩපිළිවෙල මේ ආයතන 50ක් කොරෝනා මර්ධනය සඳහා සූදානම් කරලා තිබුණත් මේක මෙහෙවා ගන්න බැරි වුණේ ඇයි? ඒ වගේම තමයි ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ ප්‍රිවෙන්ටිව් රෝග වැළැක්වීම කොරෝනා රෝගයේ වැළැක්වීම සම්බන්ධයෙන් අපේ තත්ත්වය මොකද්ද? අපේ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු 1274ක් සියලුම ලංකාවේ තියෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වෙන විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලේකම් කොට්ටාස 326 තුල 1274ක වෛද්‍ය කාර්ය මණ්ඩල සේවය දෙනවා. අනිකුත් කාර්ය මණ්ඩල එක්ක සැලකුවොත් මේක 2000කට ඉහළ කාර්ය මණ්ඩල ප්‍රමාණයක්. මේ පිරිස වෙනුවෙන් නිශ්චිත ජාතික වැඩසටහනක් හදන්න අද ආයුර්වේද දෙපාර්තමේන්තුව හෝ ආයුර්වේද විෂය භාර අමාත්‍යාංශයට නොහැකි වෙලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ මේකට විවිධ හේතු බලපෑවට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පරිපාලනය සම්බන්ධයෙන් ඉහළ පරිපාලන පුටුවල ආයුර්වේද විෂය සම්බන්ධ ආයුර්වේද තාක්ෂණික මෙහෙයවීම සම්බන්ධ නියෝජනයක් මේ අමාත්‍යාංශය තුල හෝ මේ දෙපාර්තමේන්තුව තුල හෝ පහුගිය කාල සීමාව තුල අපිට දක්නට ලැබුණේ නැහැ. අපේ පනත ආරම්භ වුණේ 1961 අංක 31 ආයුර්වේද පනත. මේ පනත ඇතුලේ මේ පනත ආරම්භ කළා අද වෙන විට අවුරුදු 60ක් ගිහිල්ලා තියෙනවා. මේ 60 තුල ආයුර්වේද සෞඛ්‍ය සේවාව පාලනය සඳහා පැනවිය යුතු අනපනත් නීති රෙගුලාසි කිසිවක් අනුමත කරන්න මේ සෞඛ්‍ය බලධාරීන්ට මේ ආයුර්වේද විෂය සම්බන්ධ අමාත්‍යාංශ නිලධාරීන්ට අද නොහැකි වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම 10 වන වගන්තිය යටතේ තියෙනවා ආයුර්වේද සෞඛ්‍ය ආයතන බේස්ශාලා ගබඩා නිෂ්පාදනාගාරය සඳහා නීති රෙගුලාසි සකස් කිරීම. නමුත් අද වෙනකන් නිෂ්පාදනාගාර නියෝග සකස් කරාට අනිත් කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් බේස්ශාලා පුද්ගලික රෝහල් නියාමනය සඳහා කිසිදු නීතියක් ආයුර්වේද දෙපාර්තමේන්තුව තුල අද වෙනකොට නැහැ. ඒ වගේම තමයි 77 වෙනි වගන්තිය යටතේ ආයුර්වේද නීති සංග්‍රහය. ආයුර්වේද නීති සංග්‍රහය නිසි ලෙස නඩත්තු නොවීම නිසා තමයි රට තුල පැණි වසංගතාවේ එක එක ව්‍යාජ ඖෂධ අද ආයුර්වේද ඖෂධ නමින් රට පුරා වැහි වැහැලා තියෙන්නේ. මේ 77 වෙනි වගන්තිය යටතේ සකස් කළ යුතු ආයුර්වේද නීති සංග්‍රහය මේ අවුරුදු 60ක් ගිහිල්ලත් අද වනතෙක් සකස් කරගන්න මේ පරිපාලනයට මේ ආණ්ඩුවට නොහැකි වෙලා තියෙනවා. මේ රජයන් සියල්ලටම නොහැකි වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරන්නේ මේක මෙහෙම වෙන්නේ ඇයි? අපි දන්නවා දැන් රටේ තියෙනවා මේ මැජික් රැල්ලක්. පහුගිය කාලේ ආව වරාය මැජික්. ඒක ඇතුලේ නැගෙනහිර පරිරාන්තය කතා කරා, ජයබහළු පරිරාන්තය කතා කරා. අද වෙන විට බටහිර පරිරාන්තය දීලා තව ඉඩම් පිළිබඳ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ආවා සීනි මැජික් එකක්. ඒක තුල බද්ද 725ට අඩු වුණා. ඊට පස්සේ සීනි 240ට ගියා. ආය සීනි හිගයක් ආවා. ගබඩා කැඩුවා. දැන් 80ට තිබුණු සීනි 130ට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තව රැල්ලක් ආවා, සහල් රැල්ලක්. ඩේටාබේස් එකක් තියෙනවා කිව්වා, සියලු සහල් පිළිබඳ වී පිළිබඳ තොග ලේඛන තියෙනවා කිව්වා. දැන් ගබඩා කඩනවා. අන්තිමට 93ට තිබුණු හාල් කිලෝව 103ට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි පොහොර මැජික් එකක් ආවා. තෙල් මැජික් එකක් ආවා. ගෑස් මැජික් එකක් ආවා. ගෑස් මැජික් එක තමයි කිලෝ ලීටර් වුණා. ලීටර් අන්තිමට නැතුව ගියා. ලාෆ් එක නැතුව ගියා. අන්තිමට 1300 තිබුණු ගෑස් එක 1100 කරා කිව්වා. අන්තිමට බලනකොට අපෙන් රුපියල් 400ක විතර අලාභයක් අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැන් අලුත් මැජික් එකක් ඇවිල්ලා තියෙනවා, කොරෝනා මැජික්. අපි විශ්වාස කරන්නේ මේක එහෙම විය යුතු නැහැ. මොකද 28000ක් විතර තිබුණු PCR දැන් මේ වෙනකොට කරන්නේ 15000ක් විතර PCR සහ රැට් පරීක්ෂණ කරනවා. මේක ඇතුලේ 3000ක් වෙලා තිබුණු රෝගී සංඛ්‍යාව දෛනික වාර්තා වීම 2000 ගානකට බැහැලා තියෙනවා. ඒ වගේම තමයි ඩේටා පිළිබඳ NMR එකේ
දත්ත පද්ධතිය පිළිබඳ මැජික් එකක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඒක තුල සම්පූර්ණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකුණ කියනවා. අන්තිමට කොරෝනා දත්ත ඉතුරුයි කියලා කිව්වා. අපි විශ්වාස කරනවා ඒකත් මැජික් එකක කොටසක් වගේ. ඒ වගේම අපේ ආයුර්වේද සේවාව සැලකුවොත් අපේ ආයුර්වේද සේවාවේ මේ සම්බන්ධයෙන් පරිපාලනය සම්බන්ධයෙන් තියෙන අසංවිධානාත්මක බව වෘත්තීය සමිති දිගින් දිගට පෙන්눔 කරා. මේ පෙන්눔 කිරීම ඇතුලේ 2016 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් චන්ද්‍රගුප්ත මහත්තයාගේ ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම් චන්ද්‍රගුප්ත මහත්තයාගේ ප්‍රධානත්වයෙන් වාර්තාවක් ඉදිරිපත් කරා දෙපාර්තමේන්තුව ශ්‍රීස්ට්‍රක්චර් කිරීම සෞඛ්‍ය සේවාවේ සංවිධාන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කරා. අපි මේ වාර්තාව සඳහා 100% එකඟ නුනත් එහි යම් මේ තියෙන තත්ත්වයට වඩා යම් සාධනීය තත්ත්වයක් තියෙන නිසා අපි ඒක ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දු වුණා. අපි ඉල්ලීම් කරා. මේ සම්බන්ධයෙන් වාර්තාව කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වාර්තාව අද වෙන විට අපි සොයලා බැලුවම මේ වාර්තාව සම්බන්ධයෙන් තිබුණු ෆයිල් එක ලිපි ගොනුව පිටින් අතුරුදන් වෙලා තියෙනවා. අර NMR එකේ දත්ත පද්ධතිය මැකුණා වගේ දැන් අපිට හાર્ඩ් කොපි මේ හાર્ඩ් කොපිය පවා මේ ෆයිල් එක පිටින් අතුරුදන් වෙන තත්ත්වයක් තියෙනවා. අපි ඒ නිසා පාලකයන්ට කියනවා පාරිභෝගික ද්‍රව්‍ය වගේ නෙවෙයි මේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු කියන්නේ ජීවිත පිළිබඳ ගැටලු. ඒ නිසා පාරිභෝගික ද්‍රව්‍යයක මිල වැඩිවීමක් වගේ නෙවෙයි. මේක තුල නැති වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතය. මේ අනුතරට හෙලන්නේ මේ රටේ සෞඛ්‍ය. ඒ නිසා අපි පාලකයන්ට කියන මේ සෙල්ලම දිගට කරන්න එපා. ආයුර්වේද සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් නිසි සැලකිල්ලට ලක් කරන්න. දැනට මේ පහුගිය කාලය තුල කිව්රටු සර්විස් එක සම්බන්ධයෙන් මැදිහත් වීමට යෝජනා වුණු සෞඛ්‍ය ආයතන නිරෝධායන මධ්‍යස්ථාන ICC ආයතන අද වෙන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තන වී යුතුව තියෙනවා. මේ සඳහා ගන්න අපි අහනවා මේ වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් විදියට මේ වෙනුවෙන් මේ සඳහා කාර්ය මණ්ඩල සූදානම් කරාද මේ සඳහා ප්‍රතිපත්ති තීන්දුව తీරන අරන් තියනවද? ඒ වගේම අපි ප්‍රජා සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ප්‍රිවෙන්ටිව් සර්විස් එකේදී අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිසි ඵලදායීතාවයකින් යොදා ගන්න මේ කොරෝනා මර්ධන ව්‍යාපාරය පරාජය කරන්න මේ කොරෝනා මර්ධන වසංගතය පරාජය කරන්න මේ සෞඛ්‍ය සේවාව නිසි විදියට යෙදුවද අද වෙන විට කැබිනට් පේපරයක් අනුමත වුණා ලක්ෂ 25ක පවුල් සඳහා ඖෂධ මංජුසාවක් ප්‍රතිශක්තිකරණ වර්ධක ඖෂධ බෙදා හරින්න. අපි අහනවා මේ තීන්දුව ගනිද්දී මේ සඳහා තාක්ෂණික දායකත්වයක් ඇතිව වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ කරගත්තද පවුල් ලක්ෂ 25ක් කියන්නේ එක පවුලක 4 දෙනෙක් ගාන ගත්තොත් කෝටියක ජනතාවක් සඳහා ඖෂධ බෙදන්න අවශ්‍යයි. එතකොට ඖෂධ සඳහා එක පුජ්‍යලෙකුට ග්‍රෑම් 50 ගානේ අපි වෙන් කරොත් එක් පුජ්‍යලෙකුට ග්‍රෑම් 50 ගානේ වෙන් කරොත් අපිට ලක්ෂ 5ක් අවශ්‍ය වෙනවා කිලෝග්‍රෑම් එක ඖෂධයකින්. එතකොට අපිට තියෙන ගැටලුව මේ තරම් ඖෂධ ප්‍රමාණයක් මේ රටේ අමුද්‍රව්‍ය තියෙනවද? එතකොට මේ බෙදන්නේ එහෙමනම් මොනවද? අපි ළඟ වාර්තා තියෙනවා පහුගිය අවුරුද්දකට සාමාන්‍යයෙන් රත් හඳුන් ගෙන්නන්නේ අපේ දැනට ඖෂධ පාවිච්චි වෙනවා ප්‍රතිශක්තිකරණය සඳහා ගුඩුච්චාදී සහ සූදරණී කියන ඖෂධ වර්ග දෙක ප්‍රධාන වශයෙන් ඊට අමතරව සුදර්ශන චූර්ණය වැනි ඖෂධයක්. මේ ඖෂධයක ඖෂධ අමුද්‍රව්‍ය ගත්තොත් ඉතා දුර්ලභ ඖෂධ. එතකොට මේ ඖෂධ මේ කියන ලක්ෂ 5ක් ප්‍රමාණයක් ගේන්න පුළුවන් වෙයිද? එතකොට මේ ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව මේ පද්ධතියට තියෙනවද? මේ තාක්ෂණික මෙහෙයවීම ඇතුවද මේ තීන්දුව తీරන ගත්තේ මේ නිලධාරීන්? එතකොට කිසිදු වෛද්‍යවරයෙක් නැතුව දේශපාලන උවමනාව වෙනුවෙන් මේ තීන්දුව తీරන අරගෙන සාර්ථක කරගන්න පුළුවන්ද? එතකොට ලංකාව තුල ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ දෙපාර්තමේන්තුව සතුව තියෙන ප්‍රධාන ආයතන තමයි බොරළා ආයුර්වේද රෝහලේ නිෂ්පාදනාගාරය. මේ නිෂ්පාදනාගාරය තුල මේ වෙනකොට මුළු අවුරුද්දකට මේ කොරෝනා මර්ධනය සඳහා මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙන්නේ ඖෂධ කිලෝ 5000ක පමණ ප්‍රමාණයක්. එතකොට අපි නිෂ්පාදනය කරන්න ඉතුරු වෙලා තියෙනවා එක් ඖෂධයකින් ලක්ෂ 5ක්. එතකොට අපි කොහොමද මේ ටාගට් එකට යන්නේ? එතකොට මේවා මම හිතන්නේ මේ වෛද්‍යවරු සම්බන්ධ කර නොගෙන මේ ඉහළ පරිපාලන තනතුරු කිසිවක වෛද්‍යවරුන්ගේ නියෝජනයක් නැතුව ගන්න අත්නෝමතික තීන්දුව කියලා අපි විශ්වාස කරන්නේ. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා තමයි සමාජයේ අද විවිධ ඖෂධ විවිධ හොර ව්‍යාපාර කලෙලි බැහැලා තියෙන්නේ. ඉතින් අර මේ මැජික් එක මේ විදියට කරන්න එපා කියන ඉල්ලීම අපි පාලකයන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම ආයුර්වේද මෙහෙයවීම බාර
පාලකයන්ගෙන් අපි ඉල්ලනවා අපේ දෙපාර්තමේන්තුව අමාත්‍යාංශ සෞඛ්‍ය සේවාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ ඔබලාගේම පරිපාලන සේවයේ නියෝජිතයෙක් සකස් කළ චන්ද්‍රගුප්ත වාර්තාව කරුණාකරලා ඔය හංග ෆයිල් එක එළියට දාන්න. ඒ අනුව මේ තාක්ෂණික මෙහෙයවීම සඳහා ආයුර්වේද සෞඛ්‍ය සේවයේ වෛද්‍ය වෘත්තිකයෝ සම්බන්ධ කරගන්න තාක්ෂණික මෙහෙයවීම සඳහා සාධාරණ නියෝජනයක් ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන්ට තහවුරු කරන්න කියන ඉල්ලීම අපි සිදු කරනවා. ඒ සඳහා ඔබ පසුපට වෙන්න ඕන නම් ඒ සඳහා අපි බල කරන්න මේ ඒකාබද්ධ සංවිධානය අද අපි දැඩි ලෙස තීන්දුව කරලා තියෙනවා. මේ සාධාරණ නියෝජනය ආයුර්වේද අමාත්‍යාංශය තුළ ඒ වගේ ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ නොකරනව නම් අපි සේවාවේ වෘත්තීය සමිති විදියට වෛද්‍ය වෘත්තීය සමිති විදියට අවශ්‍ය දැඩි බලපෑම කරන්න සූදානම් කියන පණිවිඩය අපි අද මේ පුවත්පත් සාකච්ඡාව හරහා අදාළ බලධාරීන්ට දෙන්න කැමතියි. ඒ වගේම මේ වෙන විට අකර්මණ්‍ය කරලා තියෙන කොරෝනා මර්ධන ව්‍යාපාරයේ කියුරටිව් සර්විස් එක ප්‍රිවෙන්ටිව් සර්විස් එක විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය වෛද්‍යවරුන්ගෙන් ලබා ගන්න. එසේ නැමැතිව අඳුරේ අතපත ගන්න එපා කියන අපි ඉල්ලීම කරනවා. ප්‍රතිකාර සඳහා ලංකාවේ ආයුර්වේද රෝහල් 50 සූදානම් කරලා අපි බලාගෙන ඉන්නවා. ඒ ආයුර්වේද රෝහල් 50 අද වන විට යාවත්කාලීන කරලා නඩත්තු කරගෙන යන්න හැකියාවක් මේ පරිපාලනයෙන් නොමැති වීම ගැන අපි කනගාටු වෙනවා. මොකද ඇමතිවරයා මේ සම්බන්ධයෙන් අපි විශ්වාස කරන දැඩි උනන්දුවක් සහ කැපවීමකින් වැඩ කරා. නමුත් එහි ප්‍රතිලාභ ගන්න බැරි වෙලා තියෙනවා අදට. ඇමතිවරයාටත් අසත්‍ය තොරතුරු ලබා දෙමින් මේ කරන හූදුව නවත්තන්න කියලා අපි මේ වෛද්‍යවරු විදියට පරිපාලනයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් කැබිනට් පේපර් එකකින් ජාතික වැඩපිළිවෙලක් විදියට ඖෂධ පැකට් ගෙදරට ප්‍රතිශක්තිකරණ ඖෂධ රටේ ජනතාව ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. අපි යෝජනා කරනවා මේක ඵලදායී විදියට යොදා ගන්න. මේකේ ප්‍රායෝගිකත්වයෙන් තොර වැඩසටහනකට යන්න එපා. ප්‍රායෝගික වැඩපිළිවෙලකට යන්න එය පළාත් සියල්ල සම්බන්ධ කරගත්තු ජාතික වැඩපිළිවෙලක් බවට පරිවර්තනය කරන්න. ඒ සඳහා හැකියාව තාක්ෂණික දැනුම තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය වෘත්තිකව සතුව මිසක් පරිපාලනය බාර නිලධාරීන් සතුව නොවන බව අපි සංවිධානයක් විදියට සඳහන් කරන්න කැමතියි. ඒ නිසා දැනටත් මැලි නොවි වෛද්‍ය වෘත්තිකයෝ තාක්ෂණික මෙහෙයවීම සඳහා මොන මට්ටමින් හරි බද්ධ කරගෙන මේක ජාතික වැඩපිළිවෙල බවට පරිවර්තනය කරන්න. එහෙම නැතුව හුදකලාව ඇමතිවරයා හෝ රජය එහෙම නැත්නම් කොරෝනා මර්ධන ජාතික කමිටුව මුලාවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන්න එපා කියන ඉල්ලීම අපි අපේ ආයුර්වේද දෙපාර්තමේන්තුව ආයුර්වේද අමාත්‍යාංශය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි අවසාන වශයෙන් කියන්න කැමති මේ කියන ආයුර්වේද සෞඛ්‍ය සේවාවට අදාළ සංවිධාන ව්‍යුහය ඒ වගේම අපේ හේවාගම වෛද්‍යතුමා කිව්වා වගේ සේවා ව්‍යවස්ථාව ඒ වගේම වෛද්‍යවරුන්ගේ දීමන මේ කිසිවක් ඉෂ්ට නොකර හුදකලාවේ ආයුර්වේද සේවාව ක්‍රියාත්මක වෙන්න ඉඩ හරින්න එපා. ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්න කියන ඉල්ලීම අපි සේවාවේ වගකිය යුතු වෘත්තීය සමිති විදියට ඉල්ලා සිටිනවා ආයුර්වේද පරිපාලකයන්ගෙන්. එතකොට ආයුර්වේද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටියට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටියට අපි 16ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒ 16 ක්‍රියාත්මක වීම තුළ මම හිතන්නේ මාස දෙකකට තුනකට විතර ආසන්න කාලයක්. එතකොට මේ කාලය තුළ අපි රෝගීන් 7000කට වැඩි ප්‍රමාණයක් අපේ ආයතනගත වෙලා තියෙනවා. ඒ ආයතනවල අපි ගත්තයින් පස්සේ මේ වෙන විට 6000කට වැඩි ප්‍රමාණයක් සුවය ලැබලා නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ මරණ සිදුවීම පිළිබඳව විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න නැහැ. එහෙම අවස්ථාවක් නැහැ. මම හිතන්නේ මම දන්නා විදිහෙන් වෙනත් රෝගීන් තත්ත්වයක් ඉඳලා 4 දිනක් වගේ ප්‍රමාණයක් තමයි මේ දීලා තියෙන්නේ. ඒක ප්‍රතිකාර පිළිබඳව ගැටලුවක් නෙවෙයි තිබුණේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ අපි දකින්න ඕන දේ තමයි අපි ඊටාම අවම කාර්ය මණ්ඩලයක් අවම ආයෝජනයක් කරා තමයි මේ ආයතන පවත්වාගෙන යන්නේ. සාමාන්‍ය කාර්ය මණ්ඩල 80කුත් වෛද්‍ය නිලධාරීන් 20 දෙනෙකුත් තමයි මම හිතන්නේ අපි මේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ක්‍රියාත්මක වෙන්නේ.
ආසාදිතයිනේ. මේ වෙනකොට ආසාදිත සමා වෙන්න මේ වෙනකොට ආසාදිත අය සාමාන්‍ය කාර්යමණ්ඩල 80ක් පමණත් ඒ වගේම වෛද්‍යවරුන් 20ක් නේ 20ක් විතර ප්‍රමාණයකුත් තමයි ආසාදිත වෙලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ කවුරුවක් අසාධ්‍ය තත්ත්වයටපත් වෙලා මොකුත් නැහැ. ඒගොල්ලෝ සුවය ලබලා හොඳින් ඉන්නවා. මේට අමතරව ගත්තයින් පස්සේ අපි ලංකාව පුරාම ප්‍රජාසෞඛ්‍ය සේවාව විසින් මම හිතන්නේ නිවාරණ සහ නිවෙස්වල ඉන්න ජනතාවට ප්‍රතිකාර ලබා දීලා තියෙනවා දහස් ගාණක් තව. මම හිතනවා ඒකත් එක්ක තමයි අපි මේ ප්‍රතිකාර සේවාව පවත්වාගෙන යන්නේ. ඔබතුමා මේ කාරණේ මා ඇසෙසිසෙන්ම මහජනතාවට ගිහිල්ලා නැහැ කී දෙනෙක් ප්‍රතිකාර විශේෂ අපි දකිනවා මරණ 180ක් වාර්තා වීම තුළ රෝගීන් 7000ක් ඇතුළත් කළා 6000ක් රසමන ගෙවල් වලට ගිහිල්ලා තියෙන මරණ එකක්වත් වාර්තා වෙලා නැහැ. ඇයි මේ කාරණේ රජෙන් මේ මහජනතාවට යවන්නේ නැත්තේ? ඒසෙත් මාධ්‍යයට වාර්තා වන්නේ නැහැ මේ කාරණා. ඒකට හේතුවක් තියෙනවා. ඇත්තම ගත්තන් පස්සේ මේ රටේ ජාතික කොවිඩ් මර්ධන මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන්නේ බටහිර සෞඛ්‍ය සේවාව හා සම්බන්ධව විතරයි. ඊට අමතරව වෙනත් ආරක්ෂක අංශ සහ මේ ජාතික කොවිඩ් වැළැක්වීමේ කමිටුව වෙතට අපි දිගින් දිගටම ඉල්ලීමක් කරා සෞඛ්‍ය සේවාවක් හැටියට ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ නියෝජනය විධිමත්ව ලබා දෙන්න කියලා. ඇත්තටම ගත්තයින් පස්සේ ගරු අමාත්‍යතුමා සහභාගී වෙනවා මේ මෑත කාලයේ ඉඳලා. එතුමා ලොකු විශාල කාර්යයක් එතන ඉෂ්ට කරනවා. නමුත් මේ සංඛ්‍යා පිළිබඳව හෝ ඒ පිළිබඳව පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය වටපිටාවට පරිපාලන වශයෙන් කවුරුවක් සහභාගී වෙන්නේ නැහැ. ඒ සහභාගීත්වය ප්‍රමාණවත් නොවන නිසා ජාතික වැඩපිළිවෙල තුල මේ ක්‍රියාවලිය හරියටම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඒකින්ද අපි නැවත නැවතත් රජයට බල කරන්නේ මේ ජාතික සෞඛ්‍ය වැඩපිළිවෙල තුල ජාතික කොවිඩ් මර්ධන වැඩපිළිවෙල තුලට ආයුර්වේද සෞඛ්‍ය සේවාවේ නියෝජනය විධිමත්ව ලබා දෙන්න. එතකොට පුළුවන් අපිට මේකට විධිමත්ව ක්‍රියාමාර්ග ගන්න. ඊට පුළුවන් අපිට මේ සෞඛ්‍ය සැලැස්ම තුල විධිමත් අපේ ප්‍රතිකාර ක්‍රියාවලිය ක්‍රමවත් කරන්න. මම හිතන්නේ ඒ කාරණාව තමයි අපිට තියෙන්නේ මේ ගැටලුවට. රටක් විදිහට විශේෂයෙන්ම අපි දකින විවිධ ඉන්නත් වර්ග සොයා ගන්නවා. මේ වගේ අවස්ථාවකදී මෙතරම් දීර්ඝ ඉතිහාසයක් තියෙන රටකට ආයුර්වේද ඖෂධයක් අපිට සොයා ගන්නට බැයිද? මේම ඇති නේද රටක් විදිහට අපිට යම් කිසි ආකාරයෙන් මේ ආර්ථික වශයෙන් විපාදයට පත් වෙලා ඉන්න එකට ගොඩ එන්නට. ඔතුමාගේ අදහස මේ සම්බන්ධව. පැහැදිලිවම ගත්තයින් පස්සේ අපි ඒ සූදානමින් තමයි අපි රෝහල් 50ක් බාරගත්තේ ප්‍රතිකාර කිරීම සඳහා. ඒකේ පරිපාලනමය වශයෙන් තියෙන අඩුපාඩු නිසා රෝහල් 16ක් මේ වෙනට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ රෝහල් පද්ධතිය තුල අපි අපේ අතීතයේ සිට ඉඳලා අපි සායනිකව භාවිතා කරපු ඖෂධ තමයි අපි භාවිත කරන්නේ. ඒ භාවිතා කරන ඖෂධවල සාපල්‍යතාවය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඒකින්ද තමයි අද දවස වෙනකොට අපි දන්නවා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඉතාමත් කැමැත්තෙන් රටේ ජනතාව වෙන්න සූදානම්කමක් තියෙනවා ප්‍රතිකාර ලබා ගැනීමට. ඒවට හැබැයි ජාතික සෞඛ්‍ය පද්ධතිය තුල තියෙන බාධා ටිකක් තියෙනවා. මිනිසුන්ට ඍජුව අපේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුළත් වීමේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. නමුත් අපි දැකපු දේ තමයි මේ ආයුර්වේද ප්‍රතිකාර ගනිපු නිවාරණ ක්‍රියාවලියට සහ රෝගයට ප්‍රතිකාර කර ගැනීම සඳහා ගනිපු ඒ ප්‍රතිකාරවල ඉතාමත් ඵලදායීතාවයක් තියෙනවා. ඒ නිසා මහ ජනතාව දැඩි උනන්දුවකින් ඉන්න ওই ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාව ලබා ගැනීමට. අපි දැක්ක අගමැතිතුමා සඳහන් කරනවා දේශීය වෛද්‍යකමේ තුලින් විශේෂයෙන්ම ජාත්‍යන්තරේ ජය ගන්නට පුළුවන් කියන කාරණේ මේ සතියකට ඉස්සෙල්ලා එතුමා ප්‍රකාශයක් කරා. ඇත්තටම මේ යන ක්‍රියාදාමය තුළ අපිට ඖෂධයක් හොයාගන්න බැයිද මේ මෙවැනි පේෂන් තත්ත්වයක් තුරන් කරන්න? ඔව් පුළුවන්. අපි මම හිතන්නේ දැන් ගත්තයින් පස්සේ අපි රටේ මහ ජනතාව එන්නත සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරා. එන්නත පිළිබඳ විශ්වාසය තිබ්බා. එන්නත පිළිබඳව අපේක්ෂාවක් තිබුණා. ඒ අපේක්ෂාව ජාතික සෞඛ්‍ය ක්‍රියාවලිය තුළ බොහොම ඉස්සරහට ගෙන ආවා. ප්‍රවර්ධනය කරා. හැබැයි අපි ලෝකයේම අද බලාපොරොත්තු වූ තරම් එන්නතේ ප්‍රතිඵල නැහැ. අපි ඒකද කියන්නේ එන්නත වැඩක් නැහැ කියන එක නෙවෙයි. එන්නත කියන්නේ මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය තුළ එක කොටසක් විතරයි, එක ප්‍රමාණයක් විතරයි. හැබැයි අද මේ ලංකාවේ සියලුම සමාජය තුළම මේ ඊටාම බරපතල ඩෙල්ටා වගේ ප්‍රභේදයන් ඇවිල්ලත් ලෝකයේ
මිලියන ගණන් මියදෙන අවස්ථාවේ ලංකාවේ තාම මියදීම් පිළිබඳව ඉතාම සුළු සංඛ්‍යාලයක ප්‍රමාණයක් තියෙනවා. ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ මේ රට තුල තිබුණු අපේ දේශීය සහ ආයුර්වේද ඖෂධවල භාවිතය, ඒ විතරක් නෙවෙයි දේශීය සහ අපේ ආහාරවල භාවිතය. එතකොට ඒක නිසා අපිට ඊටාම ස්ථිරවම කියන්න පුළුවන් දේශීය ඖෂධ තියෙන මේ රෝගය සම්පූර්ණයෙන්ම වළක්වන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ඖෂධ අපි සකස් කරලා තියෙනවා. අපි ඒවා භාවිතා කිරීම සඳහා නිසි සැලැස්මක්, නිසි වැඩපිළිවෙලක් රට තුල නොතිබීම තමයි ප්‍රශ්නේ. හැබැයි අපි ඒක නිවැරදිව විද්‍යාත්මකව පර්යේෂණාත්මකව තහවුරු කරවතින් මේ රටට ගෝලීය වශයෙන් විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් අපිට ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔබලා අපි සියලුම දෙනා දන්නවා අපිට විදේශයකට අද ඖෂධයක් යවන්න තරම්වත් අවකාශයක් නැහැ. බාධාවන් විතරයි තියෙන්නේ. ඒ සඳහා මම හිතන්නේ රටක් හැටියට, ජාතියක් හැටියට, ආණ්ඩුවක් හැටියට මේකට වහාම පියවර ගන්න ඕන. එහෙම වුණොත් මේ රටේ තියෙන මේ ණය කන්ද ගෙවා ගන්න පුළුවන් අපිට කිසිම ගැටලුවක් නැතුව. ලෝකේ බලාපොරොත්තුෙන් ඉන්නෝ, ලෝකේ ජනගහනයේ බලාපොරොත්තුෙන් ඉන්නෝ. අද දවස වෙනකොට දේශීය ඖෂධවල, ආයුර්වේද ඖෂධවල ලැබීමක් තියෙනවා නම් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් නිරාකරණය කරගන්න.